ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපගේ নমස්කාරය වේවා. නමෝ බුද්දාය. ඔබට වසර 8ක කාලයක ඉඳන් කල්යාණ මිත්‍රයෙක් බොහොම ළඟින් ඇසුරු කරන්න අවස්ථාව ලැබෙනවා. ඒ තමයි රූපවාහිනී මාධ්‍යයේ කල්යාණ මිත්‍රයා ශ්‍රද්ධා රූපවාහිනිය. දැන් අවුරුදු 8ක් තිස්සේ තථාගතයන් වහන්සේගේ නිර්මල ධර්මයෙන් ජීවිත සනසනවා. එදා මෙදා තුළ ධර්මදේශනාව නම් කොච්චරනම් විකාශනය වෙන්නට ඇත්ද. එදන්නේ සදහම් මෙහෙවරේ කලන මිතුරුවේ පුණ්‍යවන්ත කටයුත්තේ තවත් බොහොම සුවිශේෂී දිගුවක් විදිහට දැන් මේ කොරෝනා කාල සීමාව විදිහට අපි හඳුනා ගනිපු මාර්තු මාසෙ ඉඳන් ගෙවුණු මාස ගණනාව තුළ ඔබට වඩාත් සමීපව නිවසේ සිටින ඔබට ධර්මයෙන් සැනසෙන්නට ධර්මයෙන් ජීවිත සූපපත් කරගන්නට අවශ්‍ය කරන වටපිටාව නිර්මාණය කරලා දුන්නා. අපි මේ යෝන් දහම් වැඩසටහනත් ආරම්භ කළේ ඒ වගේ කාල සීමාවක. නිවසට වෙලාම ඉන්න වෙච්ච කාලේ ශ්‍රද්ධා රූපවාහිනියේ ලක්විර ගුවන්විදුලියේ ඒකාබද්ධව යෝන් දහම් වැඩසටහන ආරම්භ කරේ. කලන මිතුරු ඇසුර ඔබේ ජීවිතයෙන් ගෙලෙහෙන්නට නොදී ජීවිතේ රැකගන්න. තරුණ ජීවිත කියන්නේ හෙට රටේ අනාගතය. ඉතින් ඔබ තමයි මේ රට හෙට බාරගන්නේ. ඉතින් ඒ නිසා ඔබේ ජීවිත වෙනස් කරගන්න වරදින් අත්මිදලා නිවැරදි මාර්ගයට එන්නට තමයි පාර කියන්නේ. ඉතින් මේ ගත වෙන කාල සීමාවත් බොහොම පරිස්සමට කටයුතු කරන්න ඕනි කාලයක්. කොරෝනා තත්ත්වය ආයත් වතාවක් ලංකාව තුළ හිස ඔසවලා තිබෙනවා. ඉතින් අපි හැමෝම ලොකු බයක් සහ ලොකු අවදානමක් අපේ ජීවිතවලට තියෙනවා. ඒ නිසා අපි පරිස්සමට කටයුතු කරන අතරේ ධර්මයේ ජීවිතයට එකතු කරගත්තට පස්සේදී මොන කරදර මොන ප්‍රශ්නාවක් ජීවිතයේ සතුට හැමදාමත් රඳවා ගන්න පුළුවන්කම තියෙනවා. ජීවිතයේ සැනසුම රඳවා ගන්න පුළුවන්කම තිබෙනවා. ඒ වෙනුවෙන් අදත් අපි සූදානම් යෝන් දහම් වැඩසටහන ආරම්භ කරන්න. අපි මහමෙවුනාව භාවනා අසපුවාසී පින්වන්ත ස්වාමින්වයන් වහන්සේ නමක් ශ්‍රද්ධා රූපවාහිනී මැදිරියට වැඩම කළා. ස්වාමින් වහන්සේ බොහෝම ගෞරවයෙන් පළමු කොට අපි පිළිගනිමු. සාදු සාදු සාදු. අපි පින්වත් ස්වාමින් වහන්සේ සමගින් අද දවසේත් යෝන් දහම් වැඩසටහන ශ්‍රද්ධා රූපවාහිනිය ඔස්සේ වගේම ලක්විර ගුවන්විදුලිය ඔස්සේ සජීවීව විකාශනය කරන්න බැතිබර දායකත්වයන් එකතු කරන්නේ එංගලන්තයේ පදිංචි ශිරෝමාලා වන්‍යාරච්චිගේ වගේම තිලක් හිටිගේ නුලේනී හිටිගේ සහ ශ්‍රී ලංකාවේ පදිංචි අසේල ප්‍රදීප් වන්‍යාරච්චිය වගේම කරුණා සරච්චන්ද්‍ර රාණි කොඩිකාර යන පින්වන්ත පිරිස එකතු වෙලා තමයි අද දවසේ බැතිපර දායකත්වයන් එකතු කරන්නේ. ඉතින් ඔවුන්ගේ දායකත්වයේ මේ දෙසින් එකතු කරනවා වගේම පින්වන්ත ඔබටත් පුළුවන් ශ්‍රද්ධා රූපවාහිනිය වගේම ලක්විර ගුවන්විදුලිය ඔස්සේ ලක්ෂ ගාණක් දෙන උතුම් ධර්මයෙන් තමන්ගේ ජීවිතයේ ප්‍රශ්නවලට කරදරවලට පිහිට ආරක්ෂාව ලබා ගනිද්දී ඉතින් මේ උතුම් කටයුතු වෙනුවෙන් පැතිබර දායකත්වයන් එක් කරන්න අවස්ථාව තියෙනවා. ඒ ගැන විස්තර දැනගන්න කතා කරන මේ දුරකථන අංකයට 071 232 88 87 071 232 88 87ට මේ මතක් කිරීමත් සමගින් අපේ පින්වත් ස්වාමින් වහන්සේට අපි හැමදෙනාම එකතු වෙලා ආරාධනා කරමු. අපේ ජීවිත පරිස්සම් කරගන්න, ජීවිත වරදින් අත්මුදව ගන්න, කුසලයෙන් අපි තවදුරටත් සුරක්ෂා කරගන්නට ඒ උපකාරී වන්නා වූ උතුම් ධර්මය අපට කරුණාවෙන් කියා දෙමින් අද දවසේදීත් යෝන් දහම් වැඩසටහන ආරම්භ කරන්නට අවසරයි පින්වත් ස්වාමින් වහන්සේ. සාදු සාදු සාදු. නමෝ බුද්ධාය. පළමුවෙන් අපි පන්සිල් සමාදන් වීමට නමස්කාරය කියලා තෙරුවන් සරණ යමු. සාදු සාදු සාදු. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි
දුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි තතියම්පි සංඝං සරණං ගච්ඡාමි සාදු සාදු සාදු. පංචශීලය සමාදන් වෙන්න මා කීවහම කියන්න. සතුන් මැරීමෙන් වැළකීම නම් වූ මරීමෙන් වැළකීම නම් වූ සිල්පදය සමාදන් වෙමි. සිල්පදය සමාදන් වෙමි. සොරකම් කිරීමෙන් වැළකීම නම් වූ කිරීමෙන් වැළකීම නම් වූ සිල්පදය සමාදන් වෙමි. සිල්පදය සමාදන් වෙමි. වැරදිකාම සේවනයෙන් වැළකීම නම් වූ වැරදිකාම සේවනයෙන් වැළකීම නම් වූ සිල්පදය සමාදන් වෙමි. සිල්පදය සමාදන් වෙමි. බොරු කීමෙන් වැළකීම නම් වූ බොරු කීමෙන් වැළකීම නම් වූ සිල්පදය සමාදන් වෙමි. සිල්පදය සමාදන් වෙමි. මත්පැන් හා මත්පැන් හා මද්ද්‍රව්‍ය භාවිතයෙන් වැළකීම නම් වූ මත්ද්‍රව්‍ය භාවිතයෙන් වැළකීම නම් වූ සිල්පදය සමාදන් වෙමි. සිල්පදය සමාදන් වෙමි. උතුම් තිසරණ සහිතව උතුම් තිසරණ සහිතව මා සමාදන් වූ මේ සීලය මා සමාදන් වූ මේ සීලය මේ ජීවිතයේ යහපත පිණිසද මේ ජීවිතයේ යහපත පිණිසද පරලොව සුගතිය පිණිසද පරලොව සුගතිය පිණිසද සංසාර දුකින් නිදහස් වීම පිණිසද සංසාර දුකින් නිදහස් වීම පිණිසද උපකාර වේවා. උපකාර වේවා. සාදු සාදු සාදු. කියන්න මාත් එක්කම නමස්කාර වේවා බුදුරුවනට සැමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා ධම්රුවනට සැමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සැමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සැමදා තිසරණ සරණ යමි. සාදු සාදු සාදු. පළමුව මාගේ ගුරු දේවෝත්තම පරම පූජනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට ගෞරවාදර වන්දනාව වේවා. සාදු සාදු සාදු. ගරුතර මහා සංඝරත්නයන් අවසරයි, ශ්‍රද්ධාවන්ත වාසනාවන්ත පින්වතුනේ, තුන්ලෝකාග්‍ර වූ අපගේ මහා කාරුණික භාග්‍යවත් අරහත් ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේ අපේ මේ මුළු ජීවිතය ගැනම පරිපූර්ණ වශයෙන් අවබෝධ කළා. ඒ පරිපූර්ණ වශයෙන් ජීවිතය අවබෝධ කළ බුදුරජාණන් වහන්සේ අපේ ජීවිතයේ පරිපූර්ණ යහපත සලසගන්න විදිහ
ධර්මයේ තුල අපට දේශනා කළා. ඒ දේශනා කරපු ධර්මයන් අතරේ අපේ ජීවිතේට අතිශයින්ම වැදගත් වෙන කාරණාවක්. අපේ ජීවිතේ යහපත් පැත්තට හැරෙනවද අයහපත් පැත්තට හැරෙනවද? අපේ ජීවිතේට දියුණුව සිද්ධ වෙනවද පරිහානිය සිද්ධ වෙනවද කියන කාරණේට ප්‍රධාන වශයෙන් බලපාන දෙයක් ගැනයි අද ධර්ම දේශනාවේදී අපි ඔබට සිහිපත් කරලා දෙන්න කල්පනා කළේ. ඒ අපේ ජීවිතේ යහපත අයහපත තීරණය කරන අපේ ජීවිතේ දියුණුව පරිහානිය කියන දෙක තීරණය කරන ඒ ජීවිතේ ප්‍රධාන කාරණේ තමයි පින්වතුනි ඇසුර. ඇසුර කියන එක අපේ ජීවිතේ දියුණු වෙනවද කියන එක තීරණය කරනවා. ඇසුර කියන එක අපේ ජීවිතේ පරිහානියට බලපානවා. ඇසුර කියන එක කෙනෙකුගේ ජීවිතේ යහපත් පැත්තට හැරෙන්නත් බලපානවා. ඇසුර කියන එක කෙනෙකුගේ ජීවිතේ සම්පූර්ණයෙන් අයහපතට හැරෙන්නත් බලපානවා. මේ ආශ්‍රය කිරීම ඇසුරු කිරීම කියන කාරණාව මේ කාලේ ගත්තොත් අපිට ඇසුරු කරන්න මේ ලැබෙන දේවල් විවිධයි. ඇසුර කියලා කිව්වහම පුද්ගලයෝ ඇසුරු කරන්න ලැබෙනවා. ඒ ඇසුරු කරන්න ලැබෙන පුද්ගලයා නිසා අපේ ජීවිතේ යහපත් පැත්තට හැරෙනවද පරිහානියට හැරෙනවද කියන එක තීරණය වෙනවා. ඊළඟට අපට දැන් නොයෙක් මාධ්‍ය ඇසුරු කරන්න ලැබෙනවා. රූපවාහිනී මාධ්‍ය ඇසුරු කරන්න ලැබෙනවා. ඊට පස්සේ මේ ශ්‍රවණය කිරීම පිණිස රේඩියෝ ඇසුරු කරන්න ලැබෙනවා. පොත්පත් ඇසුරු කරන්න ලැබෙනවා. මේ ඇසුරු කරන්න ලැබෙන දේ අපේ ජීවිතයට කොයි විදිහටද බලපාන්නේ? ආන්නේ දේ ගැන තමයි අද මේ කෙටි වේලාවකට ලැබෙන කාලේ ඔබට ධර්මය අහන්න ලැබෙන්නේ. ඊටාම කෙටි වේලාවකින් මේ ධර්ම කතාව කරන නිසා මෙහි අර්ථය ගලපා ගන්නට නම් ඔබ මේ දේශනාව හොඳට සවන් යොම අහන්න. බුදුරජාණන් වහන්සේ වදාලා මෙහෙම. නිහීයති පුරිසෝ නිහීන සේවි. හීන දේ ඇසුරු කරන පුද්ගලයා ඒ හීන දේ ඇසුරු කිරීම නිසා වෙන්න හීන බවට පත් වෙලා යනවා. නච හායේත කදාචි තුල්ලි සේවි. කෙනෙකුට ඇසුරු කරන්න ලැබුණේ පරිහානියට හේතු නොවන සම මට්ටමේ ගුණධර්ම තියෙන කෙනෙක් නම් ඒ කෙනාට පරිහානියක් සිද්ධ වෙන්නේ නැහැ. හැබැයි යාට විශේෂ දියුණුවකුත් නැහැ. සෙට්ට මුපනමං උදේති කිප්පං. හැබැයි ශ්‍රේෂ්ඨ දෙයක් ඇසුරු කරන්න ලැබුණොත් ශ්‍රේෂ්ඨ කෙනෙක්ව ඇසුරු කරන්න ලැබුණොත් ඒ කෙනා වහා දියුණුව කරා යනවා. උදේති කිප්පං ඉක්මනට දියුණු වෙනවා. තස්මා අත්තනෝ උත්තරින් බජේතාති. ඒ නිසා ඇසුරු කළ යුත්තේ තමන්ගේ ජීවිතේ දියුණුව කරා අරගෙන යන පරිහානියෙන් වළක්වන තමන්ට යහපත උදා කරවන තමන්ව අයහපතින් බේරන සත්පුරුෂ දෙයක්මයි ශ්‍රේෂ්ඨ දෙයක්මයි කියලායි බුදුරජාණන් වහන්සේ අනුශාසනා කළේ. මේ ආශ්‍රය කියන එක ජීවිතේ දියුණුවට හේතු වෙන්නේ පින්වතුනි මේ වගේ. බුදුරජාණන් වහන්සේ දේශනා කළ සුවඳ සුදු හඳුන් ලීයක් හරි සුවඳ සුදු හඳුන් කුඩක් හරි ඔතනවා යම් රෙදි කඩකින් සුදු හඳුන් කුඩු ටිකක් අරගෙන ඒ කුඩු ටික මේ සුදු රෙද්දක ඔතනවා. එහෙම නැත්නම් සුදු හඳුන් ලීයක් අරගෙන රෙද්දක ඔතනවා. ඒ ඔතලා කාලයක් තිබ්බට පස්සේ අර සුදු හඳුන් කුඩේ එහෙම නැත්නම් සුදු හඳුන් ලීයේ තිබුණ සුවඳ අර රෙද්දටත් එකතු වෙලා ඒ රෙද්දත් සුවඳ හමනවා. ආන් ඒ වගේ ඇසුරු කරන්න ලැබෙන පුද්ගලයා නිසා ඇසුරු කරන මාධ්‍ය නිසා තමන් කියවන පොතපත නිසා තමන් ඇසුරු කරන දේ නිසා කෙනෙකුගේ ජීවිතේ දියුණුව කරා යන්නත් පුළුවන්. ඔය වගේම යෝකේ අනිත් පැත්ත. බුදුරජාන් වහන්සේ දේශනා කළා
කුණු මස් කෑල්ලක්, කුණු වෙච්චි මාළු කෑල්ලක් පිරිසුදු කොලයක පිරිසුදු රෙදි කඩක ඔතලා තියෙනවා. ටික කාලයක් යනකොටම මේන් අර කුණු මස් කෑල්ලේ ගඳ, එහෙම නැත්නම් අර කුණු මාළු කෑල්ලේ ගඳ අර රෙදි කඩෙමුත් හමන්න පටන් ගන්නවා. ආන්ගේ වගේ ඇසුරු කරන්න ලැබෙන පුද්ගලයෝ නිසා, ඇසුරු කරන්න ලැබෙන මාධ්‍ය නිසා, ඒ ඇසුරු කරන දෙයින් තමන්ගේ පරිහානියක් තීරණය වෙනවා. එහෙනම් පින්වතුනි, ඇසුර කියලා කියන්නේ ජීවිතයට ගොඩාක් බලපාන එකක්. අපේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සැවැන්නුවර දෙව්රම් විහාරේ වැඩ ඉද්දී බුදුරජාණන් වහන්සේ ළඟට එක්තරා දිව්‍ය පිරිසක් පැමිණියා. සාමාන්‍යයෙන් ඔබ අහලා තියෙනවනේ බුදුරජාණන් වහන්සේ සමීපයට දෙවිවරු පැමිණෙනවා කියලා. එදා ආවේ දෙවිවරු කාණ්ඩයක්. විශාල දෙවිවරු පිරිසක් ආවා. මේ දෙවිවරුන්ට කියනවා සතුල්ලප කායික. ওই සතුල්ලප කායික දෙවිවරු බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා ඒ දෙවිවරු අතර හිටපු එක දෙවියෙක් මෙන්න මෙහෙම බුදුරජාණන් වහන්සේට කාරණාවක් කිව්වා. සබ්බීරේව සමාසේත ස්වාමීනි, සත්පුරුෂ දේ ඇසුරු කිරීමමයි හොඳ. සබ්බී කුබ්බේත සන්තවං, සත්පුරුෂ දේ සමග මිත්‍ර වීමමයි හොඳ. සත්පුරුෂ යාළුකමමයි හොඳ. සත්පුරුෂයන්ගේ ධර්මය දැනගත් වූ කෙනාට දියුණුවක්මයි සිද්ධ වෙන්නේ, පිරිහීමක් නම් වෙන්නේ. ඒ දෙවියා කිව්වේ මොකද්ද? සත්පුරුෂ දෙයක්මයි ඇසුරු කරන්න ඕන. සත්පුරුෂයන් එක්කමයි හිතවත් භාවය හදා ගන්න ඕන. ඒ සත්පුරුෂයන්ගේ ධර්මය, ඒ සත්පුරුෂයන්ගේ ආකල්පය, ඒ සත්පුරුෂයෝ ජීවිතය ගැන හිතන විදිහ, ඒ සත්පුරුෂයෝ කියා දෙන දේවල් දැනගන්න කෙනාට දියුණුවම වෙනවා කිව්වා. කවදාවත් පරිහානියක් සිද්ධ වෙන්නේ නැහැ. දැන් බලන්න පින්වතුනි, ශ්‍රද්ධා මාධ්‍ය ආරම්භ වෙලා මේ කාලේ වෙනකොට 8 වර්ෂයක් ගත වෙලා සත්පුරුෂ මාධ්‍ය මෙහෙවරක් කොයිතරම්නම් යහපතක් මේ සමාජයට සිද්ධ වුණාද? මේ සත්පුරුෂ ඇසුරකින් දියුණුව සැලසෙනවා කියන කාරණේ තේරුම් ගන්න මේ මහමෙවුනාව භාවනා අසපු සංචිතය ආරම්භ වුණාට පස්සේ අපගේ ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේගේ මේ කරුණාව අනුකම්පාව නිසා මහමෙවුනාව භාවනා අසපු සංචිතය ආරම්භ වෙලා මේ මිනිසුන්ට දහම් කතාව ශ්‍රවණය කරන්නට මේ ලෝකයට පහළ වෙච්ච මහා සත්පුරුෂයන් වහන්සේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ ධර්මය අහන්න අවස්ථාව උදා වුණා. එතකොට අහන දේවල් අතර සත්පුරුෂ දෙයක් ලෝකෙ ඇහෙන්න පටන් ගත්තා. මේ ලෝකේ අහන දේවල් නිසා කොයිතරම් ජීවිත විනාශ වෙලා යනවද? මේ කන් වලින් ඇහෙන දේවල් නිසා කොයිතරම් ජීවිත විනාශය කරා යනවද? කන් වලින් ඇහෙන දේවල් නිසාමයි රණ්ඩු දබර හටගන්නේ. කන් වලින් ඇහෙන දේවල් නිසාමයි ඇතැන් අය නොමග යන්නේ. ඒ අතරේ මේ කන් වලින් ධර්මය අහන්න ලැබිච්ච අය සිල්වත් වුණා. කන් වලින් ධර්මය අහන්න ලැබිච්ච අය දම්පැන් දෙන්න පටන් ගත්තා. කන් වලින් ධර්මය අහන්න ලැබිච්ච අය වන්දනා මාන ආදිය කර කර පිම්පුරන්න පටන් ගත්තා. මේ සත්පුරුෂ ඇසුරක් නිසා නේද මේක වුණේ? සත්පුරුෂ ඇසුරක් නොලැබුණා නම් කන් වලින් අහන දෙයිමුත් පිරිහිලා යනවා. සත්පුරුෂ ඇසුර ලද නිසා කන් වලින් අහන දෙයිමුත් ශ්‍රේෂ්ඨත්වයේ කරා යනවා. මට මතකයි එක අවස්ථාවක මේ අසමගිකමක් හටගෙන පිරිසක් අපිත් එක්ක කතා කරන්න ආවා. මේ අසමගිකම හටගෙන දැන් මහා නුගුණ කතාවක් මෙතන කෙරෙනකොට අපි සමගිය පිණිස මේ ධර්ම කතාවක් කියා දෙමින් හිටියා. එතකොට මේ කේන්තියට පත්වෙච්ච පුද්ගලයා දිහා බලාගෙන තමයි මම මේ බණ කියන්නේ. ඒ කියනකොට මට පේනවා මෙයාගේ අර රෞද්‍ර මූණ ටික ටික මම මේ කරන දහම් කතාවෙන් ඒක ඇහෙන්න මෙයාගේ අර සම්පූර්ණ මූණ ඉරියව්ව සෞම්‍ය වෙලා ගියා.
මෙයාගේ තියෙන කේන්තිය ගින්න නිවෙනවා මට බාහිරට පෙවුණා. මෙයා ඒක තමයි නේද ස්වාමීන් වහන්සේ, එහෙමයි ස්වාමීන් වහන්සේ, ඇත්ත ස්වාමීන් වහන්සේ කී දැන් මට ඇහුම්කන් දෙනවා. මේ ඇහුම්කන් දෙනකොට මම මේ ධර්ම කතාවේ සම්පූර්ණයෙන්ම කිව්වේ කෙනෙකුගෙන් වැරද්දක් වෙන්න පුළුවන්. ඒ වැරද්ද වුණාට පස්සේ අපි ඒකට සාවධානව මේ සමාවක් දෙන්න ඕන. අපිත් ඒකට ගැටීගෙන ඇවිස්සලා ගියොත් එහෙම මේක ගින්නක් බවට පත් වෙනවා. අපි සමාව දුන්නොත් එහෙම පස්සේ කාලෙකුණත් ඒ අය තේරුම් අරගෙන පස්සේ කාලෙකුණත් මේක යහපතටයි හේතු වෙන්නේ. මේ වගේ කාරණා කියනකොට අරයාගේ අර හිතේ තිබුණ ඇවිස්සිල්ල නිවෙනවා මට පේනවා. මම විනාඩි 20ක් විතර මේ ධර්ම කතාව කරනකොට අර ඇහෙන දෙයින් එයාගේ ජීවිතේ සංසිඳීගෙන යනකොට එතනම හිටිය පැත්තක මිනිසෙක් වාඩි වෙලා මේ මිනිසයා එක පාරට කියනවා. මේ මිනිසයා එක පාරට කිව්වා ආමුදුරනේ ඔබ වහන්සේ කියන එක ඇත්ත. නමුත් දැන් කාලේ ඉන්න අයන්ට ඕවා හරියන්නේ නැහැ. දැන් ඒ කාලේ ඉන්න අයට හොඳින් කටයුතු කරලා හරියන්නේ නරකින්මයි කිව්වා. ඒක කිව්ව විතරයි අර මිනිසයාගේ අර සෞම්‍ය ස්වභාවය සම්පූර්ණ නැතුව ගිහිල්ලා ආයෙත් රෞද්‍ර වෙලා ආවා. එතකොට බලන්න කණෙන් ඇහෙන දේ නිසා මිනිසයාට යහපතත් උදා වෙනවා. කණෙන් ඇහෙන දේ නිසාම අයහපත පැත්තට වැටෙනවා. ඒ නිසායි ඇසුරු කරනකොට ඇසුරු කරන්න ඕන මේ කන් වලට ඇසුරු කරන්න දෙන්න ඕන සත්පුරුෂ යහපත් දේ. අසත්පුරුෂ දේ මේ කන් වලට ඇසුරු කරන්න දෙන්න එපා. පිරිහිලා යනවා. මහමෙවුනාව අසපු සංචිතය ආරම්භ වුණාට පස්සේ දැන් අපේ ජීවිත ගත්තොත් එහෙම බලන්න පින්වතුනේ මේ දිනෝ 1000ක් පිරිසගේ ජීවිත සංසිඳ වෙන ධර්මයක් අද අපි අපේ කටවල වලින් කියනවා. මේ කටවල වලින් ලෝකෙ මිනිස්සු කොච්චර වචන කතා කරනවද? ඒ කටවල වලින් කතා කරන වචන වලින් මේ ලෝකෙ කොච්චර නස්පැත්ති සිද්ධ වෙනවද? කටකින් කතා කරන වචනයකින් මිනිසෙකුගේ හිතක් නිවන්න ලැබෙන්නේ කොයිතරම් කලාතුරකින්ද? නමුත් අද අපට වාසනාව ලැබිලා අපේ කටවල වලින් කතා කරන වචන වලින් මිනිසෙකුගේ හිතක් සංසිඳවන්නට. ඇයි මේ? සත්පුරුෂ ඇසුරක් නිසා. සත්පුරුෂ ඇසුර අපට නොලැබුණා නම් අපිත් මේ කටවල වලින් එක එක්කෙනාව අවුසවුසේදී. සත්පුරුෂ ඇසුරක් ලැබිච්ච නිසා අපි දැන් මහා මේඝ පුවත්පත ආදී මේ මාධ්‍ය ආරම්භ වුණාට පස්සේ අපේ පින්වත් ස්වාමීන් වහන්සේලා ඉන්නව කොච්චරවත් මේ පුවත්පත් වලට දහම් ලිපි සංග්‍රහ කරන ලිපි ලියලා ඒ පුවත්පතට පළ කරන්න යොමු කරනවා. ඒ ස්වාමීන් වහන්සේ ධර්ම කාරණා ගලපලා මනාකොට ලියන ලද ලිපිය පුවත්පතේ පළ වෙනවා. ඒතර මේ අත්වලින් මිනිස්සු කොච්චර දේවල් ලියනවද? ඒ ලියන දේවල් සමහරට රාගය අවුස්සන දේවල්, එක්ක ද්වේෂය අවුස්සන දේවල්, එක්ක මුලා කරන දේවල්. අසත්පුරුෂය ඇසුරු කරන් ලැබිච්ච අය ඒ වගේ ඒවා ලියද්දී සත්පුරුෂ ඇසුරක් නිසා අතෙන් ලියන දේමුත් ජීවිතේ දියුණුව සිද්ධ වෙනවා. කොටිම මට මතකයි එක අවස්ථාවක අපේ ස්වාමීන් වහන්සේ නමක් ඒ ස්වාමීන් වහන්සේ වඩිනකොට ඒ ස්වාමීන් වහන්සේ අසපුයි යම් කිසි කටයුත්තකට ඉස්සරහා පැත්තට වැඩම කළා. ඒ වැඩම කරනකොට දුර ඉඳලා කාන්තාවක් ඒ ස්වාමීන් වහන්සේ දිහා බලාගෙන ඉඳලා ටික වෙලාවකට පස්සේ මේ ස්වාමීන් වහන්සේ මුණ ගැහෙන්න අවශ්‍යයි කියලා කතා කරන්න ආවා. ඒ කතා කරනකොට මේ කාන්තාව කියලා තියෙනවා අනේ ස්වාමීනි මම මේ කාරණේ ඔබ වහන්සේට කියන්න ඕන නිසා ඔබ වහන්සේ ළඟට ආවේ. මං ස්වාමීනි අසපුවට ගොඩ වුණේ මගේ හිතේ විශාල ගින්නක් තියාගෙන. මේ පවුලේ ප්‍රශ්න වගේ හටගෙන ස්වාමීනි මං හරි වේදනාවෙන් හිටියේ. මං ඒ ගින්න හිතේ තියාගෙන මෙතෙන්ට ආවොත් සැනසෙල්ලක් තියෙයි කියලා ආවේ. මං ගේට්ටුවෙන් ඇතුළට එනකොටම මම දැක්කේ ඔබ වහන්සේව. ඔබ වහන්සේ දැක්ක ගමන් ඔබ වහන්සේ සිවුරු පොරවගෙන ඔහොම වැඩ ඉන්නවා දකිනකොට මට රහතන් වහන්සේලා මතක් වුණා. අනේ මේ ගත සිවුරු දරාගත්
සුගත චීවරයේ පොරවගත්ත රහතන් වහන්සේලා අපි මේ විඳවන දුක් මොකවත් විඳවන්නේ නේ. උන්වහන්සේලා නිදහස් වුණානේ කියලා ඔබ වහන්සේ දකින්නකොටම මට මහා සැනසෙල්ලක් ආවා. මගේ හිතේ තිබුණු ගින්න ස්වාමීනි ගේට්ටුව ළඟදීම නිවුණා. ඒක සිද්ධ වුණේ ඔබ වහන්සේ දැක්ක නිසා. ඒ නිසා මට ඔබ වහන්සේට මේක කියන්න හිතුණා කියලා ඒ අම්මා ඒ ස්වාමීන් වහන්සේට කියලා වන්දනා කළා. එතකොට බලන්න පින්වතුනි සත්පුරුෂ ඇසුරක් නිසා ලැබෙනදී මේ ලෝකයේ මිනිස්සු නොයෙක් වස්ත්‍ර අඳිනවා. ඒ ලෝකයේ මිනිස්සු අඳින වස්ත්‍ර වලින් එක්කෝ රාගය විසිනවා. එක්කෝ ද්වේෂය විසිනවා. එක්කෝ මෝහය විසිනවා. කවුරු හරි විසිනවා. කෙලෙස් විසිනවා. අඩු ගානේ ඒ අඳින වස්ත්‍ර නිසා තමන් හරි විසිනවා. හැබැයි සත්පුරුෂ ඇසුරක මහිමය අඳින වස්ත්‍රය නිසාත් දුටු දුටුවන්ගේ හිත් සංසිඳවන්න ලැබෙනවා නම් ඒ බඳු වස්ත්‍රයක් ඇඳගන්න ලැබෙන්නේ සත්පුරුෂ ඇසුරක් නිසා. එනිසා හොඳට තේරුම් ගන්න සත්පුරුෂයන් ඇසුරු කිරීමෙන් ජීවිතයට දියුණුවක්මයි සිද්ධ වෙන්නේ. කවදාවත් පරිහානියක් සිද්ධ වෙන්නේ ආස කරන්නේ නිසා සත්පුරුෂ ඇසුරට. සත්පුරුෂදී ඇසුරු කිරීමට, සත්පුරුෂ උත්තමයෝ ඇසුරු කිරීමට, සත්පුරුෂ මාධ්‍ය ශ්‍රවණය කිරීමට, සත්පුරුෂදී කියවීමට ඔබ ආස කරන්නට ඒකාන්ත කොට ජීවිතයට දියුණුවක් සිද්ධ වෙනවා. කවදාවත් පරිහානියක් සිද්ධ වෙන්නේ. බුදුරජාණන් වහන්සේ ওই ගාථාව අනුමෝදන් වුණා. එතකොට එතනම හිටපු තව දේව පුත්‍රයෙක් තවත් ගාථාවක් කියනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ සත්පුරුෂයන් එක්කමයි ඇසුර හදා ගන්න ඕන. සත්පුරුෂයන් එක්කමයි ස්වාමීනි හිතවත් වෙන්නත් ඕන. සත්පුරුෂයන්ගේ ආකල්පය සත්පුරුෂයන්ගේ ධර්මයේ දැනගත්තු කෙනාට ප්‍රඥාව ලැබෙනවා. ස්වාමීනි ප්‍රඥාව කියන එක වෙන එකකින් නම් ලබන්න බෑ කිව්වා. එතකොට මේ ලෝකයේ වින්තුනේ දුෂ්ප්‍රඥ බව නසාගෙන ප්‍රඥාවට පත් වෙන්න පුළුවන් නම් ප්‍රඥාව උපදවා ගන්න පුළුවන් නම් අපිට සත්පුරුෂයෙක් නිසාමයි. සත්පුරුෂ දෙයක් නිසාමයි. වෙන පිළිවෙලක් නැහැ. ඒ නිසා සත්පුරුෂයෝ ඇසුරු කරොත් එහෙම මේ ජීවිතය සම්බන්ධයෙන් ප්‍රඥාවක් ඇති කරගන්න අපට අවකාශය තියෙනවා. ඒක අවස්ථාවක මේ සත්පුරුෂ ඇසුර නිසා ප්‍රඥාව උපදිනවා කියන කාරණේ තේරුම් ගන්න අපේ මහ බෝසතාණන් වහන්සේ එක ජාතියක සිටු පවුලක උපන්නා. මේ පවුලේ වැඩිමහල් සහෝදරයෙකුත් හිටියා. මේ වැඩිමහල් සහෝදරයා ඔවුන්ට කල වයස ආවට පස්සේ කාන්තාවක්ව බොහෝම හැඩකාර කාන්තාවක්ව විවාහ කරගත්තා. විවාහ කරගෙන දැන් ඒගොල්ලෝ බොහොම ප්‍රේමයෙන් සතුටින් ජීවිතය ගත කරනවා. ටික කාලයයි ගියේ. සහෝදරයාගේ ගෙදරට කැඳාගෙන ආපු ඒ කාන්තාව හදිසියේ වැළඳුණු රෝගයකින් මලා. දැන් මැරුණට පස්සේ බෝසතාණන් වහන්සේට පේනවා තමන්ගේ අයියා එන්න දුර්වල වෙන හැටි. අර මැරිච්චි තමන්ගේ බිරිඳ ගැන හිතා හූල්ලනවා. හැමතිස්සෙම බිරිඳ ගැන හිතා අඬනවා. සුසුම් හෙලනවා. කන්නේ නැහැ. නාන්නේ නැහැ. මේ රැකියා කටයුතු ආදිය හරියට කරන්නේ. දවසින් දවස පිරිහෙනවා, කෙට්ටු වෙනවා, පේනවා. එතකොට මේකට උපායක් හිතුවා බෝසතාණන් වහන්සේ. බෝසතාණන් වහන්සේ තව නිවසේ හිටපු සේවකයෙකුට කිව්වා උඹ ගිහිල්ලා කියපන් අපේ අයියන්ට ආන්න සිටුතුමනි මලනුවන් වහන්සේට පිස්සුවක් හැදිලා. දොඩවනවා. හාවෙක් ඉල්ලෙල්ල මලනුවන් වහන්සේ හැම තැනම දොඩවනවා. ඔබතුමා විතරයි පිහිට වෙන්න ඉන්නේ අනේ මලන්ඩිගේ ජීවිතේ බේරගන්න කිව්වා. එතකොට මේ අයියන්ට දැන් ප්‍රශ්න එකක් තිබ්බට අමතරව තවත් ප්‍රශ්නයක් බිරිඳ මැරිච්ච එකෙන් හූල්ල හිටියේ දැන් ඔන්න මල්ලිටත් අවුලක් කියලා ඔන්න ලැහැත්ති වෙලා ගියා මල්ලිගේ මන්දිරේට. මල්ලිගේ මන්දිරේට යනකොට කාමරේට වෙලා
ඇඳේ වැත්තීරිලා බොහොම දුකටපත් වෙච්චි ලීලාවකින් බෝසතාණන් වහන්සේ ඉන්නවා. එතකොට මේ අයියා ගිහිල්ලා ඔළුව අත ගාලා ඇහුවා මල්ලිය මොකෝ මේ? මොකක්ද උඹට මේ වෙලා තියෙන නැස්පැත්තිය? කිව්වා අයියන්ඩි මට හාවෙක් ඕන. මට ඒ හාවා නොලැබුණොත් මම මැරෙනවා මෙතන කිව්වා. එතකොට මේ අයියන්ඩි මල්ලිගේ ඔළුව අත ගාලා කියනවා මල්ලි පොඩි එකෙක් වගේ වෙන්න එපා. මං ඔබේ අයියන්ඩි මං සිටුවරෙක්. මට මහා ධනයක් තියෙනවා. ඒ නිසා හාවෙක් ඕන නම් ඕන ජාතියක හාවෙක් මට උඹට ගෙනත් දෙන්න පුළුවන්. මට කියපන් කිව්වා. රනින්ද හාවෙක් ඕනේ. රිදියෙන්ද ඕනේ. මැණික් වලින්ද කරවලා ඕනේ. එහෙම නැත්නම් කැලේ ඉන්න හාවෙක්ද අල්ලලා ඕනේ කියලා මට කියපන් කිව්වා. එතකොට බෝසතාණන් වහන්සේ තමන්ගේ අයියන්ට කියනවා අයියන්ඩි කැලේ ඉන්න වල් හාවෝ නෙවෙයි මට ඕනේ. රණින් රිදියෙන් කරවපු හාවෙකුත් නෙවෙයි මට ඕනේ. අහසේ හඳ පායනවා. පායන හඳ මැද හාවෙක් ඉන්නවා. මට ඒ හාව ඕනේ කිව්වා. එතකොට අර අයියන්ඩි බෝසතාණන් වහන්සේගේ ඔළුවට අත තියාගෙන කියනවා මල්ලි එහෙනම් ඔබ මැරියන්. ඔබ නොපැතිය යුතු දෙයක්මයි මේ පතලා තියෙන්නේ. හඳේ ඉන්න හාවා නම් ඔබට ලබන්න පුළුවන් කමක් නැහැ කිව්වා. එතකොට බෝසතාණන් වහන්සේ මේ ප්‍රඥාව ලැබෙනවා කියන එකේ ආසිරිය බලන්න. බෝසතාණන් වහන්සේ අයියන්ඩිට කියනවා අයියන්ඩි මම මෝඩෙක් නෙවෙයි. මං අඥානියෙක් නෙමෙයි. අහසේ හඳ පායනකොට හඳ මැද හාවා ඉන්න හැටි ඇස් දෙකට පෙනි පෙනි මං ඒ හාවව ඉල්ලන්නේ. නමුත් දැන් බලන්න කියනවා ඔබ දැන් සතියකටත් වඩා මැරිච්චි බිරිඳ වෙනුවෙන් හූල්ලා ලතැවෙනවා මෙතන. මැරුණු බිරිඳ වෙනුවෙන් හූල්ලන ඔහේද මෝඩ පේන හාවා ඉල්ලන මන්ද මෝඩ කියලා ඇහුවා. කිව්ව ගමන් අර සම්පූර්ණ හිත වැහිලා තිබුණ අඥානකම නැතුව ගියා ඒ අයියන්ඩිගේ සෙත සැලසුණා එදා. ඒ නිසා ප්‍රඥාවන්ත භාවයක් උපදිනවා නම් ජීවිතේ ඒ ප්‍රඥාව උපදින්නෙත් සත්පුරුෂයා නිසා. සත්පුරුෂයෙක් ඇසුරු කිරීමෙන් සත්පුරුෂ දහමක් ඇසුරු කිරීමෙන් සත්පුරුෂ දහම කියා දෙන මාධ්‍යයක් එහෙම නැත්නම් සත්පුරුෂ ඇසුරු කියා දෙන පොතක් ඇසුරු කිරීමෙන් ප්‍රඥාව උපදිනවා. ඒක වෙන ක්‍රමයකට ලබා ගන්න පුළුවන්කම නැහැ මේ ලෝකේ. ඒ නිසා ඒ කාරණෙනුත් අපි තේරුම් ගන්න ඕන සත්පුරුෂ ඇසුරක තියෙන මහිමය. ඊළඟට මේ ඇසුර කියන එක ඔබේ ජීවිතේට කොච්චර බලපානවද කියලා අපි මේ කියලා දෙන ධර්ම කාරණාවලින් ඔබ හොඳට නුවණ මෙහෙवला තේරුම් ගන්න. ඊළඟට බුදුරජාණන් වහන්සේ ඉදිරියේ අනිත් දෙවියා කියනවා ස්වාමීනි සත්පුරුෂයෝ එක්කමයි හිතවත්කම් හදාගන්න ඕන. සත්පුරුෂ යාළුකමමයි උතුම්. ස්වාමීනි සත්පුරුෂයන්ගේ ධර්මයේ සත්පුරුෂයන්ගේ ආකල්ප දැනගත්ත කෙනා ඥාතීන් මැද බබලන කෙනෙක් වෙනවා. මේ එකට ඉන්න ඥාති පිරිවර අතරේ එයා බබලන කෙනෙක් බවට පත් වෙනවා. කොච්චර තියෙනවද ජාතක කතාවල එහෙම මේ ඥාති සමූහයා මැද ඥානවන්තව කටයුතු කරලා අපේ බෝසතාණන් වහන්සේ බැබලී ගිය අවස්ථා. එයා වෙනම බැබලිලා පේනවා. ඒ බැබලිල්ල හැදෙන්නේ සත්පුරුෂ ඇසුරක් නිසා. අසත්පුරුෂයා ඇසුරු කරොත් එහෙම කිසි බැබලිල්ලක් මේ ජීවිතේට නෑ. තියෙනවා නම් යම් උපතින් ලැබූ බැබලිල්ල ඒකන් නැති කරගෙන තමයි මෙහෙම මැරිලා යන්න වෙන්නේ. ඒ නිසා සත්පුරුෂයාගේ ඇසුරමයි උතුම් වෙන්නේ. තව දෙවි කෙනෙක් කියනවා ස්වාමීනි සත්පුරුෂයෝමයි ආශ්‍රය කරන්නටත් ඕන සත්පුරුෂයෝ එක්කමයි හිතවත් වෙන්නටත් ඕන. සත්පුරුෂයන්ගේ ධර්මයේ දැනගත්ත උදවිය සුගති ශ්‍රී සම්පත්තිය ලබනවා සුගතිය උපදිනවා. ඒකත් සත්පුරුෂ ආශ්‍රය නිසා ලැබෙන දෙයක්. ඕන් එහෙනම් මේ ධර්ම කාරණේ ඔබ හොඳට හිතේ ධාරණය කරගත යුතු දෙයක්. යම් මේ සුගති සම්පත්තියක් ඇද්ද? ඒ සුගති සම්පත්තිය ලැබෙන්නේ සත්පුරුෂ ඇසුරෙන්. යම් සුගති සම්පත්තිය නැසී යාමක් ඇද්ද? සුගති සම්පත්තිය නැසී යන්නේ
ආසත්පුරුෂයන්ගේ දේවල් වලට කරකැවිලා යෑමෙන්. අසත්පුරුෂයන්ගේ කතා මේ කන් වලින් ඇහුවොත්, ඒවට අනුගත වුණොත් සුගතියේ උපදින්න තියෙන අවකාශයත් අහිමි වෙලා යනවා. අපේ බුදුරජාන් වහන්සේ පහළ වෙන්න පෙර මේ ලෝකේ පහළ වුණා කාශ්‍යප රහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ. ඒ බුදුරජාණන් වහන්සේ මේ ලෝකේ පහළ වෙලා සම්බුද්ධ ශාසනය පිහිටලා තියෙන කාලේ එක්තරා නාවිකයෝ පිරිසක් වෙළඳ කටයුතු උදෙසා නැව් නැගුණා. මහා සාගරයේ මැද මේ නෞකාව ඇදෙනවා. මේ නැවේ මේක පුංචි නැවක් නෙමෙයි. මේ නැවේ පවුල් 500ක් හිටියා. මේ පවුල් 500ක පිරිස මේ නෞකාවේ මේ මුහුද මැදට යනකොට අනපේක්ෂිත දෙයකට මුහුණ දෙන්න සිද්ධ වුණා. අපේ ජීවිත කතාවලත් පින්වතුනි කොච්චර අනපේක්ෂිත දේවල් වලට මුහුණ දෙන්න වෙනවද? ඔය වගේ ගඟ මැදදී මේ මුහුද මැදදී මේ නෞකාව අනතුරට ලක් වුණා. නැවේ විශාල සිදුරක් හටගත්තා. දැන් වේගෙන් නැවට වතුර ගලනවා. බේරන්න විදිහක් නැහැ. දැන් හොඳටම පිරිසට තේරෙනවා මේ නෞකාව දැන් ගිලෙන්නයි යන්නේ. මේක ගිලෙනවා කියලා. කරන්න දෙයක් නැහැ. එතන හිටපු 500ක් දෙනාට සත්පුරුෂ ඇසුරක් නැහැ. සත්පුරුෂ දහමක් අහලා නැහැ. විලාප තියනවා ඇරෙන්න වෙන කරන්න කිසිම විකල්පයක් තිබ්බේ නැහැ. සියලු දෙනා කෑ ගහන්න පටන් ගත්තා. සියලු දෙනා වැළපෙන්න පටන් ගත්තා. සියලු දෙනා හඬන්න පටන් ගත්තා. මේ හඬන පිරිස අතරේ හිටියා සත්පුරුෂ ඇසුර ලබා දිය හැකි සත්පුරුෂයෙක්. ඔහු මේ පිරිසට උස්සඩින් කතා කරලා කිව්වා දැන් කලබල වෙලා දැන් හඬලා වැළපිලා කාරි නැහැ. ඒ නිසා දැන් ශක්ති සම්පන්නව මරණයට මුහුණ දෙන්නයි තියෙන්නේ. සුගති උපතක් සැලසා ගන්න හැටියට මරණයට මුහුණ දෙන්නයි තියෙන්නේ. මං ඒකට පිළිහිට වෙන්නම්. මං කියන විදිහට කටයුතු කරපල්ලා කිව්වා. ඒ පුරුෂයා මෙතන හිටියා පින්වතුනි මට පවුල් 500යි කියුණු පවුල් 700ක් හිටියා. ඒ පුරුෂයා මේ පවුල් 700 පවුල් 100 ගානේ බෙදුවා. 100 ගානේ බෙදලා මේ 100 බැගින් පිරිසට ඒ කාලේ කාශ්‍යප බුද්ධ කාලේනේ තෙරුවන් සරණ සමාදන් කෙරෙව්වා. බුද්ධං සරණං ගච්ඡාමි, ධම්මං සරණං ගච්ඡාමි, සංඝං සරණං ගච්ඡාමි කියලා සරණේ පිහිටෙව්වා. ඒකල කිව්වා දැන් මේ මරණ මොහොතේ මේ චූටි කාලේ හරි කමන්නේ. උඹලා සිල්වත් වෙයල්ලා. ප්‍රාණඝාතයෙන් වළකින්නේ නැහැ කියලා සමාදන් වෙන්න. හොරකමින් වළකින්නේ නැහැ කියලා සමාදන් වෙන්න. මේ හොරකමින් වළකිනවා කියලා සමාදන් වෙන්න. ඊළඟට මේ වැරදි කාමසේවණයෙන් වළකිනවා කියලා සමාදන් වෙන්න. ආදි වශයෙන් සිල්පද 5 සමාදන් කෙරෙව්වා. සිල්වත් කෙරෙව්වා. තිසරණේ සමාදන් කරවලා සිල් දීලා ඊට පස්සේ පිරිසට කිව්වා මං මේ නැවට නගින්න කලින් මහා සංගරුවන විශේෂයි දානයක් පූජා කළා. ඒ දානේ පිනත් උඹලා අනුමෝදන් වෙයල්ලා කිව්වා. හරි ආශ්චර්යයි, හරි අద్භූතයි. සත්පුරුෂ ඇසුරක් නිසා ලැබෙන වාසනාව. මේ නෞකාව මුහුදුපත් වුණා. 700ක් දෙනා කලුරිය කළා. හැබැයි ඒ 700ක් දෙනාගෙන් පවුල් 700න් එක්කෙනෙක්වත් දුගතියක ගියේ නැහැ. සියලු දෙනාම බේරුණා. ඒ සියලු දෙනාම බේරුණේ එකම එක සත්පුරුෂයෙක් ඇසුරු කරන්න ලැබිච්ච නිසා. සත්පුරුෂ ඇසුර තියෙන අය සුගතිය උපදිනවා කියන කාරණේ ඔය මේ උදාහරණ කතාවෙමුත් තේරුම් ගන්න ඕන. සත්පුරුෂ ඇසුර තියෙන කෙනාටයි සුගතිය උපත ලැබෙන්නේ. මොකද සත්පුරුෂයා කියලා කියන්නේ අපේ ජීවිතේ දියුණුව කරා යනවාට කැමති කෙනෙක්. අපි ඉදිරියට යනවා දැකලා ඇත්තටම හදවතින් සතුටු වෙන කෙනෙක් සත්පුරුෂයා කියලා කියන්නේ. ඒ බඳු සත්පුරුෂයෝ නිසා තමයි මේ ලෝකයට සත්පුරුෂ මාධ්‍ය ක්‍රම බිහි වෙන්නේ. ඒ බඳු සත්පුරුෂයෝ නිසා තමයි සත්පුරුෂ වදන මේ ලෝකයට ඒ සත්පුරුෂයාගේ මුවින් පිට වෙන්නේ. ඒ බඳු සත්පුරුෂයෝ නිසාමයි මේ ලෝකයට සත්පුරුෂ ආශ්‍රය කියන එක නිර්මාණය වෙන්නේ. ඒ ආශ්‍රය නිර්මාණය වෙලා සැලසෙන සිත සම්බන්ධයෙන්
මේ කාලේ හොඳට තේරුම් ගන්නට පසුබිම තියෙනවා. ඒ පසුබිම තියෙද්දිත් ඇතැම් වෙලාවට දැන් මේ පින් කරගන්න බොහෝ අවකාශ සලසලා දීලා තියෙනවානේ මේ අපේ අසපු සංචිත නිර්මාණය වුණාට පස්සේ. නමුත් ඇතැන් අසත්පුරුෂයෝ මේ දේවල් වලට ගරහනකොට ඒකටත් කරකැවිලා යනවනේ පිරිස. ඒ පාර්ශවයේ කරකැවිලා යනකොට ඒගොල්ලන්ටත් සිද්ධ වෙන්නේ අසත්පුරුෂ ඇසුර තියෙන අයට වෙන නස්පැත්තීමයි. ඒ අයට සුගති සම්පත්තිය පවා අහිමි වී යනවා. මොකද සත්පුරුෂයා කියලා කියන්නේ දූරදර්ශී කෙනෙක්. ගොඩක් දුර බලලා කටයුතු කරන කෙනෙක්. ඒ දුර බැලීම කියන එක සාමාන්‍ය කෙනෙකුට කරන්න පුළුවන් එකක් නෙමෙයි. එතකොට සත්පුරුෂයා දුර බලලා කටයුතු කරලා යම් අවවාදයක් කරනවාද ඒ අවවාදයට අවනත වෙන කෙනාට යහපත සලසා ගන්නට අවකාශය තියෙනවා. ඒ අවවාදයට කෙනෙකුට අවනත වෙන්න බැරුව ගියොත් එහෙම එයාට විපත. මේ කාලේ මේ මනුස්ස ලෝකයේ ඒ සත්පුරුෂ ඇසුර මේ ලංකා භූමියේ තියෙනවා. ඒ තියෙන නිසායි පින්වතුනි සත්පුරුෂ ඇසුරක් කියන එකක් අපි මෙච්චර මේ වර්ණනා කරමින් දහම් කතාව හරි කරන්නේ. මේ දහම් කතාවෙන් කරන වර්ණනාව අසන ඔබ උත්සාහවත් වෙන්න ඕන සත්පුරුෂ ඇසුර ඇති කරගන්නයි. ඒ සත්පුරුෂ ඇසුරට සමීප වෙන්නයි. බලන්න මේ සත්පුරුෂ ඇසුර ගැන තව දෙවි කෙනෙක් මෙහෙම කියනවා. ස්වාමීනි සත්පුරුෂයෝ එක්කමයි හිතවත් වෙන්නත් ඕන. සත්පුරුෂයෝ එක්කමයි යාළුකම හදාගන්න ඕන. සත්පුරුෂයන්ගේ ඒ ආකල්පය සත්පුරුෂයන්ගේ ධර්මය දැනගන්න උදවිය බොහෝ කල් සැපසේ ජීවත් වෙනවා. මේ දෙව් පිරිසක් කියන්නේ. සත්පුරුෂයන්ගේ ආකල්පයට සත්පුරුෂයන්ගේ ධර්මයට අවනත වෙන අය බොහෝ කල් මේ ජීවිතේ සැපසේ ජීවත් වෙනවා. එහෙනම් මේ ජීවිතේ කෙනෙක් සැපසේ ඉන්න කැමති නම් එයාට කරන්න තියෙන්නේ සත්පුරුෂ ආශ්‍රයයට නැමීම. ඉතින් මේ කරුණු කාරණා ඔක්කොම ටික මේ දෙවිවරු කිව්වා මේ ගාථා ටික. දැන් මේ ගාථා ටිකේ තිබුණානේ බලන්න සත්පුරුෂ ආශ්‍රයයට නැමුණොත් සත්පුරුෂයෝ එක්ක හිතවත් වුණොත් සත්පුරුෂයන්ගේ ආකල්පය සත්පුරුෂයන්ගේ ධර්මයේ දැනගෙන ඒකට අනුව කටයුතු කරොත් එහෙම ඔන්න පළවෙනි එක කිව්වා දියුණුවක්මයි සිද්ධ වෙන්නේ කවදාවත් පිරෙන්නේ නැහැ කිව්වා. ඒ තමයි එක දෙවියෙක් කියප එක. ඊළඟට සත්පුරුෂ ඇසුර තියෙන කෙනාට ප්‍රඥාව ලැබෙනවා. ඒක වෙන දෙයකින් ලබන්න බෑ කිව්වා අනිත් දෙවියා. ඊළඟට අනිත් දෙවියා කිව්වා ස්වාමීනි සත්පුරුෂයන්ගේ ඇසුර තියෙනවා නම් ශෝක කරන ජනයා මැද නිශ්ශෝකීව ශෝකයක් නැතුව ඉන්න ලැබෙනවා. ඊළඟට කියනවා ස්වාමීනි හතරවෙනියට කිව්වා ස්වාමීනි සත්පුරුෂයන්ගේ ධර්මයේ දැනගත්තොත් කෙනෙක් ඒ කෙනා ඥාතීන් මැද්දේ බබලන කෙනෙක් බවට පත් වෙනවා. ඊළඟට අනිත් දෙවියා කිව්වා ස්වාමීනි සත්පුරුෂ ධර්මයේ දැනගත්තොත් එහෙම ඒ සත්පුරුෂ ධර්මයේ දැනගත්ත කෙනා සුගතිය උපදිනවා කිව්වා. අවසානට කිව්වා දෙවියෙක් ස්වාමීනි සත්පුරුෂ දැනගන්න අය තමයි මේ සත්පුරුෂ ධර්මයට අවනත වෙන අය තමයි බොහෝ කල් මේ ජීවිතේ සැපසේ ඉන්නේ. එතකොට අනිත් දෙවියා ඇහුවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ දැන් ওই ගාථා 7ක් අපි කිව්වනේ. ස්වාමීනි මේ ගාථා 7න් ගොඩාක්ම හොඳ එක කිව්වේ කවුද කියලා ඇහුවා. එතකොට භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ඒ දෙවිවරු පිරිසට කියනවා මේ දෙවිවරු හැමෝම කිව්ව දේ හරි කිව්වා. මේ හැමෝම කියපු දේ බොහෝම වටිනවා කිව්වා. ඒ නිසා මං කියන කාරණෙත් මේ දෙවිවරු හොඳට මතක තියාගන්න කියලා බුදුරජාණන් වහන්සේත් ගාථාවක් වදාලා. සබ්බී රේව සමාසේත සත්පුරුෂ ඇසුරෙමයි වාසය කළ යුත්තේ. සබ්බී කුබ්බේත සන්තවං සත්පුරුෂයන් එක්කමයි හිතවත්කම හදාගත යුත්තේ. සතං සද්ධම්ම මඤ්ඤාය සත්පුරුෂයන්ගේ ආකල්පය සත්පුරුෂයන්ගේ ධර්මය සත්පුරුෂයෝ ජීවිතේ දකින පිළිවෙල ඉගෙන ගන්න අය සබ්බ දුක්ඛා පමුච්චති සියලු දුක් වලින් නිදහස් වෙනවා කියලා බුදුරජාණන් වහන්සේත් ගාතාවක් වදාලා. එහෙමනම් මේ ආශ්‍රයක තියෙන මේ
ආශ්‍රයක තියෙන වටිනාකම කියන එක පින්වතුනි මේ දේශනාවෙන් ඔබට හොඳට තේරුම් ගන්න පුළුවන් වෙන්න ඕන. ආශ්‍රය කියන එක නිසා ජීවිතයක් කොච්චර පරිවර්තනය වෙනවද? මේ දුක් සහිත මේ බිය සහිත සංසාර ගමනින් නිදහස් කරවන්නේත් ආශ්‍රයක් නිසා. ඒ වගේමයි වැරදි තැනක් ආශ්‍රය කරන්න ලැබුණොත් එහෙම මේ බියජනක වූ මේ දුක් සහිත වූ සසර ගමනට වැටෙන්නේත් ඒ ආශ්‍රය වැරදිච්ච නිසා. හරි ආශ්‍රයක් ලැබුණොත් යහපත සැලසෙනවා. බුදුරජාණන් වහන්සේ අභිමුඛයට ඒ පරම ශාස්ත්‍රුන් වහන්සේ අභිමුඛයට පැමිණිච්ච අය කොයිතරම්නම් දුකින් නිදහස් වෙවි ගියාද? දීර්ඝ සංසාර ගමනක පටලවි ආපු අය බුදුරජාණන් වහන්සේ කියන මහා සත්පුරුෂයන් වහන්සේ ළඟට පැමිණිලා කොයිතරම්නම් දුක්ඛදකින් නිදහස් වුණාද? ඒ නිදහස් වෙච්ච ගාන අපිට කියන්න පුළුවන් ද මෙච්චරයි කියලා. සියලු දෙනා දුකින් නිදහස් වුණා. හැබැයි තිලෝගුරු ගෞතම බුදුරජාණන් වහන්සේ වැඩ ඉද්දීම ඒ බුද්ධ ශාසනයේම ගතසිවුරු දරාගත්ත දේවදත්ත කියන අසත්පුරුෂයා පහළ වුණා. ඒ අසත්පුරුෂයාගේ ආශ්‍රයයට නැමිච්ච අය. ඒ අසත්පුරුෂයාත් එක්ක හිතවත් වෙච්ච අය. ඒ අසත්පුරුෂයා කියපු ඒවා අහපු අය. ඒ අසත්පුරුෂයාගේ ආකල්පයට නැමිච්ච අය. ආදරත් දුක් සහිත නිරේ ඉපදිලා වේදනාව විඳිනවා. එයාලට වැරදුනා. සත්පුරුෂ ඇසුරට නැමුණේ නැත්තම් පින්වතුනි අපට වරදිනවා. අපට වරදිනවා වගේමයි මේ වැඩසටහන විශේෂින් තරුණ පරම්පරාවට කෙරෙන එකක් නිසා. ඔබ මේ දැන් තරුණ වයසේ ඉන්න මේ පිරිස නුදුරු අනාගතයේදීම ඔබින් ජනිත වේවි මේ ලෝකයට තව දරු පැටව්. ඒ දරු පැටවුන්ටත් දෙන්න ඕන මේ උතුම් සත්පුරුෂ ඇසුරයි. අසත්පුරුෂ ඇසුරට නම් ලං කරන්න එපා. දැන් ඇතැම් වෙලාවට මේ අපි අහනවා, අපි දකිනවා, අපිට ඇතැම් දෙමව්පියෝ ඇවිල්ලා කියනවා මේ දරුවෝ දෙමව්පියව අසරණ කරන හැටි. ඒ අසරණ කරනකොට ඇතැම් දෙමව්පියෝ කිසි බරක් පතලක් නොහිතා ඒ දරුවන්ගේ තීරණවලට අවනතත් වෙනවා. ඇතැම් දරුවෝ විභාගාදිය ලියන්නේ ඔන්න මේ උසස් පෙළ විභාගෙ ලියන්න කලින් මේ අම්මලාගෙන් කප්පමක් ඉල්ලනවා. මං උසස් පෙළ මේ හොඳට සාමාර්ථ අරගෙන මම පාස් වෙනවා. පාස් වුණොත් එහෙම මට ස්මාර්ට් ෆෝන් එකක් ඕනමයි කියනවා. ඒ කිව්වහම අම්මලත් හරි පාස් වුණොත් ස්මාර්ට් ෆෝන් එකක් අරන් දෙනවා කියලා. අම්මලත් ඒ කප්පමට අවනත වෙනවා. අම්මලාගෙන් කප්පන් ඉල්ලලා මේ විභාගාදී ලියන්නේ ඒ තරමටම පරිහානිය. එතකොට දෙමව්පියොත් මේක කිසි බරක් පතලක් නොහිතා ඒ ඕන දෙයක් ඇඟේ ගහන්න ඒ ඕන දෙයක් දරුවන්ට සමීප කරන්න උත්සුක වෙනවා. මේ විනාශයට මේ දහම්පද ඇහෙන අයවත් මේ විනාශයට තව කෙනෙක් යොමු කරන්න එපා. විශේෂයෙන් ඔබේ දරුවෝ. ඒ දරුවන්ව යොමු කරන්න සත්පුරුෂයන් ඇසුරු කිරීමට. ඒ දරුවන්ව යොමු කරන්න සත්පුරුෂ මාධ්‍ය ක්‍රමයකට. දැන් ඇතැම් වෙලාවට ඔය මේ කිසි සදාචාරයක් නැති සදාචාරයේ නැසෙන නාට්‍ය ආදී යනවා ඇතැම් මාධ්‍යවල. සමාජ සදාචාර නැසෙන ඒ නාට්‍ය මේ හූල්ල කඳුළු හලහලා අහන්නේ බලන්නේ සමහර විට ගෙදර අම්මා. අම්මා තමයි වෙනම ලෙන්සු කෑල්ලකුත් අතේ තියාගෙන ඉඳගන්නේ මේවා අඬ බලන්න. එතකොට අම්මා වටේට ඒ ගෙදර හැදෙන දරුවෝ ටික වාඩි වෙනවා. ඒ අය මේක බලනවා. ඒ අය මේක බලලා ඒ අය සමාජයට ලොකු මහත් වෙනකොට ඒ අයට සමාජ සදාචාරය කියන එක තේරෙන්නේ නැහැ. ඒක නැසුනේ කොතනින්ද? ඒක නැසුනේ අසත්පුරුෂ මාධ්‍යයක් ඇසුරු කරන්න දුන්නා දෙමව්පියෝ. ඒ නිසා මේක හොඳට තේරුම් ගන්න ඕන. අපි මේ කාල වේලාව තියෙන විදිහටයි ඔබට මේ තෝරලා දෙන්නේ.
බුද්ධ කාලේ වුණා මෙහෙම සිද්ධියක්. බුදුරජාණන් වහන්සේ මේ අසත්පුරුෂ ඇසුරක තියෙන භයානකකම තෝරන්න, ඇසුරු කරන දේ නිසා තියෙන විනාශය තෝරන්න බුදුරජාණන් වහන්සේ මේ කාරණාව භික්ෂූන්ට කියලා දුන්නේ. මේක පින්වතුනි ජාතක කතාවක තියෙන්නේ. මම මේ ජාතක කතාවේ තියෙන කරුණ ඔබට සිහිපත් කරන්න. ඇසුරු කරන දේ නිසා කොච්චර නස්පැත්තියක් වෙනවද? ඈත අතීතයේ එක්තරා මේ රටක රජෙක් රාජ්‍ය කළා. මේ රාජ්‍යයේ මේ රජතුමාට විශේෂ දෙයක් හම්බ වුණා. ඒ තමයි හිමාල වනයේ හැදෙන විශේෂ ප්‍රණීත අඹ ජාතියක අඹ ඇටයක් මේ රජුරවන්ට හම්බ වුණා. මේ අඹ ගෙඩියේ මේ එක කටක්, මේ අඹ ගෙඩියේ එක කටක් කනකොට මේ දහසක් රසනහර පිනා යනවා කියනවා. ඒ තරම් ප්‍රණීතයි මේ අඹ ගෙඩිය. රජුරුව මේ අඹ ඇටේ හොඳට පරිස්සමට රජුරුවන්ගේ උයනේ මේ රාජපුරුෂයන්ගේ ආරක්ෂාව මැද හිටෙව්වා. දැන් ඔන්න කාලේ යනකොට විශාල අඹ ගහක් හැදුනා. ප්‍රණීත අඹ ගෙඩි හටගන්න. දැන් මේ රජුරුවෝ මේ අඹ ගෙඩි, මේ ප්‍රණීත අඹ ගෙඩි මුළු දඹදිවම නෑ ඒ જાති අඹ හොයාගන්න. මේ ප්‍රණීත අඹ ගෙඩි තමන්ට හිතවත් රජවරුන්ටත් යවනවා. හැබැයි ඒ යවනකොට විශේෂ දෙයක් කරලා යවුවා. මේ අඹ ඇටේට මේ පැලවෙන්න බැරි වෙන්න යමක් එන්නත් කරලා තමයි යවුවේ. එතකොට වෙන රජවරු මේ අඹ ඇටේ හිටෙව්වට මේක පැලවෙන්නේ නැහැ. එතකොට අනිත් සතුරු රජෙකුට වෙන පැත්තක හිටපු රජෙකුට මේ අඹ ගෙඩිය කන්න ලැබිලා. මේ රජුරෝ මේ අඹ ඇටේ පැල කළා. මේක හිට වෙන්නේ නැහැ. මේකෙන් පැලයක් එන්නේ නැහැ. එතකොට රජුරවන්ට කේන්තියක් ආවා. කේන්තියක් ඇවිල්ලා කල්පනා කළා ඔය ප්‍රණීත අඹ ගෙඩි දෙන ඒ රජාගේ අඹ ගහ නසන්න ඕන. ප්‍රණීත බව නසන්න ඕන කියලා. ඒකට දුන්නා ඒ කටයුත්ත ඇමතියෙකුට බාර දුන්නා. මේ අමාත්‍යා හොඳ කපටි නුවණක් තිබ්බ කෙනෙක්. මේ කපටි අමාත්‍යා උයන් පල්ලෙක්ගේ වෙස් ගත්තා. උයන් පල්ලෙකුගේ වෙස් අරගෙන ප්‍රණීත අඹ ගහ තියෙන රජුරුව හොයාගෙන ගියා. ගිහිල්ලා අවුරුද්දක් හමාරක් සේවා කටයුතු කරලා රජුරුවන්ගේ හිත දිනාගත්තා. හිත දිනාගෙන රජුරුවන්ට කිව්වා රජතුමනි මම මේ උයන් බලා ගන්න කටයුත්ත හොඳට කරපු කෙනෙක්. මට වැඩේ පුළුවන් කිව්වා. මම ඔබතුමාගේ උයන ලස්සනට හදලා දෙන්නම් කිව්වා. එතකොට උයන බලා ගැනීම වෙනුවෙන් ඔබට කොච්චරක් ඕනද කියලා හෙව්වා. අනේ රජතුමනි මට එහෙම මහලකුවට ඕනේ. මට මෙච්චරක් තිබ්බනම් ඇති කියලා. ඒ වෙද්දි උයන් පල්ල ගන්න ගානෙන් භාගයකටත් අඩුව සල්ලි කිව්වා. එතකොට අර රජුරුවත් කැමති වුණා ලාභ නිසා. මේ උයන් පල්ලා කළේ මොකක්ද? අර ප්‍රණීත අඹපල ලබා දෙන අඹ ගහ වටේට තිත්ත කොහොඹ ගස් හිටෙව්වා. එතකොට කාලයක් යනකොට මේ කොහොඹ ගස් රූස්සෙට හැදිලා මේ කොහොඹ ගස්වල මුල් අර ප්‍රණීත අඹ ගහේ මුල් බදාගත්තා. ඔන්න කාලයකට පස්සේ ඒ අඹ ගහේ ගෙඩි හැදෙනවා. ඒ හැදෙන අඹ ගෙඩි කටේ තියන්න බෑ, තිත්තයි. බුදුරජාණන් වහන්සේ දේශනා කළා මහණෙනි ඔය විදිහට අජීවී අඹ ගහත් හීන දෙයක් ඇසුරු කරලා හීන භාවයට පත් වුණා. අර ප්‍රණීත ගෙඩි දෙන අඹ ගහ පිංගතුනේ කොහොඹ ගහ කියන තිත්ත දේ ඇසුරු කරපු නිසා පිරිහිලා ගියා. ඕන් ඔය වගේමයි හීන කෙනා ඇසුරු කරොත් හීන භාවයට පත් වෙනවාමයි. හීන වූ දෙයක් ඇසුරු කරොත් හීන භාවයට පත් වෙනවාමයි. ඒ නිසා මහණෙනි උතුම් වූ සත්පුරුෂයෝ ඇසුරු කරන්ට ආශ්‍රය කියන එක සත්පුරුෂයන් මතම හදාගන්න කියලා බුදුරජාන් වහන්සේ දාවවාද කළා. ඒ නිසා සුපින්නතුනේ ඔබත් මේ අපි හෝරාවකට ආසන්න කාලයක් මේ කියා දීපු ධර්මයේ හොඳට හිතට අරගන්න.
අසත්පුරුෂ පාපී ඇසුරින් වෙන් වෙන්න. තමන්ගේ ජීවිතයට යහපත සලසන දියුණුව සලසන සත්පුරු ශාස්ත්‍රය හදාගන්න මහන්සි ගන්න. ඔබ හැම දෙනාට සත්පුරුෂ ආශ්‍රයෙන් තමන්ගේ ජීවිතයට රැකවරණය හදාගන්න වාසනාව ලැබෙත්වා. සාදු සාදු සාදු. තථාගතයන් වහන්සේගේ ඒ උතුම් අවවාදයන් දැනගන්න, ඒ උතුම් අවවාදයේ අනුව ජීවිතේ හදාගන්න බැරි වුණෝ කොච්චරනම් දෙනෙක් අද දුක් විඳිනවද? හිරගෙවල් වල පිරිසක් දුක් විඳිනවා. සමහර දෙනෙක් ජීවිත කාලෙම ඒ දුක විඳින්නට වෙනවා හිරගෙවල් ඇතුලේ. ඒ මේ යහපත් අවවාදයන් තමන්ගේ ජීවිතයට එකතු කරගන්න බැරි වුණු නිසා. ඉතින් අපි උත්සාහ කරමු ජීවිතේ වරද්ද ගන්න නැතිව සත්පුරුෂ ඇසුරේ ජීවිතේ රැක ගන්න. ඉතින් පින්වත් ස්වාමීන් වහන්සේ අපට කරුණාවෙන් මේ උතුම් කාරණාවන් කියලා දුන්නා. ධර්මදේශනාව නිමා කරන්න සූදානම් වෙද්දී අපි යලිත් ඔබ හා සමගින් එකතු වෙනවා විරාමයකින් අනතුරුව ධර්ම සාකච්ඡාවත් එක්ක. පින්වත් ඔබට අපි ආරාධනා කරනවා රැඳලා ඉන්න ශ්‍රෝතා රූපවාහිනී ලක්විර ගුවන්විදුලිය සමගින්ම ඒත් මතක් කරනවා ධර්ම සාකච්ඡාවට පින්වන්ත ඔබට ප්‍රශ්න ඉදිරිපත් කරන්න පුළුවන්. ඔබ දන්නවා ශ්‍රද්ධා රූපවාහිනී Facebook පිටුවට ගිහින් Facebook live එකට කමෙන්ට් එකක් විදිහට ඔබේ ප්‍රශ්න ඉදිරිපත් කරන්න පුළුවන්. ඉතින් මේ ප්‍රශ්න අපි සූදානම් පින්වත් ස්වාමින් වහන්සේට යොමු කරන්න. රැඳලා ඉන්න අපි මේ යන්නේ කෙටි විරාමයකට. මෙවැනි වටිනා ධර්ම දේශනා නැරඹීමට ශ්‍රද්ධා YouTube channel එක subscribe කර සීනුව ලකුණ ඔබන්න.